රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. හොඳයි, ඊළඟ දහම් කාරණාව. කතමෝච භික්කවේ පරිදේවෝ. මොකද්ද මහාන මේ පරිදේවය කියන්නේ? දෙකියුවේ මොකද්ද? හඬා වැළපීම. දැන් හරි මෙච්චරලා ශෝක කිරීම ගැන අපි කතා කළේ. ශෝක කරනකොට හඬා වැළපෙන්නේම නෑ හැමතිස්සෙම. ශෝක කරනවා කියන්නේ හිතේ සතුටක් නැතුව ජීවත් වෙන ස්වභාවය. හිතේ සතුටක් නෑ කිසිම ආකාරයකින්. ඒ ශෝක ස්වභාවය. එහෙනම් පරිදේව කියන්නේ මොකක්ද? කතමෝච භික්කවේ පරිදේවෝ. යෝකෝ භික්කවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේව චිත්ත ආදේවිත්තං පරිදේවිත්තං අයං උච්චති භික්කවේ පරිදේවෝ. කුමක්ද මහාන මේ පරිදේවය කියන්නේ? යෝකෝ භික්කවේ මහාන යම්කිසි ආකාරයකින් අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස. මහාන නොඑක් ආකාරයෙන් යම්කිසි ආකාරයකින් නොඑක් ආකාරයෙන් විවිධාකාර ව්‍යසන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඉස්සෙල්ලා මේ ගැන කිව්වනේ. ශෝකය ගැන කියද්දී නිසා කියන්නේ නැහැ. එතකොට එහෙනම් නොඑක් ජීවිතේ එන ව්‍යසන වලදී දුක් කරදර වලදී මොකද්ද හටගන්නේ? ඒ දුක්ඛ ධර්ම ස්පර්ශ වුණාම හිතට දැන් මොකද්ද වෙන්නේ? ආදේව කියන්නේ විලාපයක් හට ගන්නවා. විලාප. අයියෝ කියලා කෑ ගහනවා. දැන් ගම්වල එහෙම තියෙනවා කෙනෙක් මැරුණා කියලා කිව්වොත් එහෙම දැන් තමන්ගේ නිවසේ කවුරු හරි ඥාතියෙක් මැරෙනවා. මැරුණාම එකපාරටම අහන්න ලැබෙනවා. ඔය නගරවල නම් ඒවා දකින්නේ නැහැ වැඩි. ගම්වල එහෙම තියෙනවා. මහ විලාපයක් ගහන එකපාරටම අයියෝ බුදු අම්මේ ගාලා. එතකොට දැනගන්න මොකක් හරි වින්නහියක් කියලා. එතකොට අන්න එකට කියනවා ආදේව. ආදේව කියන්නේ එක විලාපයක්. එක විලාපයක් ගහන. ඉතින් මහ විලාපයක් ගහන්නේ මොකක් හරි මහ දුකක් නිසානේ, ශෝකයක් නිසානේ. අන්න එකට කියනවා ආදේව විලාපයක්. ඊළඟට පරිදේව කියන්නේ මොකක්ද? නැවත විලාප කියමින් හඬනවා. පොළවේ අත් ගහනවා, පපුවේ අත් ගහ ගන්නවා, ලහේ අත් ගහගෙන කලන්තේ දාලා වැටෙනවා, ආයි නැගිටිනවා, ආයි විලාප කියනවා, ආයි අඬනවා. අයියෝ මේ මොකද උනේ? අනේ මේ මොකද උනේ? අනේ දෙයියෝත් අපිව දිහා බැලුවේ නැද්ද? කිය අඬනවා. අයියෝ දෙමළෙන් අඬනවා, මුස්ලිම් භාෂාවෙන් අඬනවා, සිංහල භාෂාවෙන් අඬනවා, නොඑක් භාෂාවන්ගෙන් කිය අඬනවා. ශෝකය කියන එක, පරිදේවය කියන එක, ජාතිය, ජන වර්ගය, කුලය, මලය, ආගම මොනවා වෙනස් වුණත් ඒ දේවල් වල වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි යන්න සකල ලෝක සත්‍යය කෙරෙහිම මෙත්සිත කරුණාව හටගන්නේ. ජන වර්ග, ජන කුල, සමාජ සම්මුතික ભેද බින්නතා ඔක්කොම මිනිසුන්ගේ අඥාන කම නිසා හදාගත්ත දුරස්ත භාවයන්. ඔය එකක්වත් මේ ධර්මයට අදාළ නැහැ. මිනිසුන්ගේ දින අඥාන කම නිසාමයි මිනිස්සු මේ විදිහට ભેද බින්නතා හදාගෙන ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ පැතිරුණා නම් මුළු ලෝකෙම එකම සමාජයක් වෙනවා. කාලයකට ඉස්සෙල්ලා ලෝකේ තිබුණ අදහසක් විශ්ව ගම්මානේ විශ්ව පවුල කියලා. ඒ විශ්ව ගම්මානේ විශ්ව පවුල කියන සංකල්පය ඔක ක්‍රියාත්මක කරන්න හැදුවේ කොහොමද? මාධ්‍යයෙන්. මාධ්‍යයෙන් තමයි මේ ලෝකෙම එකම ගම්මානයක් එකම පවුලක් බවට පත් කරන්න හැදුවේ. ඒක වෙන්නේ නැති වැඩක්. දැන් එහෙම වෙලා කියලාද හිතන් ඉන්නේ? ඔව් මාර්යාගේ පවුලක් වෙලා නම් තියෙනවා. මාර්යා ගම්මාන වෙලා නම් තියෙනවා. ඊට වඩා නම් දෙයක් වෙලා නැහැ. නමුත් පින්වතුනි, ඔවුන් නොදැක්ක ධර්මය සත්‍ය වශයෙන්ම ලෝකේ එකම ගම්මානයක් එකම පවුලක් වෙන දවසක් එනවා. ඒ ඉන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පැතිරිච්ච දවසක ලෝකේ. එදාටයි සියලු වාද වේද බිනතා නැතුව අර ජන කුලයේ මේ ජන කුලයේ ජන වර්ග කියලා ભેද බින්නතා නැතුව, ආරාගම මේ ආගම කියලා ભેද බින්නතා නැතුව අවබෝධින් යුක්ත මනුෂ්‍ය වර්ගයක් ජීවත් වෙන මහ පොළොව බවට පත් වෙනවා. අන්න එදාටයි මේ ලෝකෙම එකම ගම්මානයක් වෙන්නේ. අන්න එදාටයි මේ ලෝකෙම එකම පවුලක් වෙන්නේ.
ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ ලෝකේ පැතිරිච්ච දවසට. ඒතෙක් මේ ලෝකේ ඔය කියන වෙනස නම් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අන්න අපි දකින්න එහෙනම් විලාපයට තියනවාද වර්ණයක්, හැඩයක්. විලාපයට තියනවාද ලේබල් එකක්. දුකක් ඇති වුනහම විලාප ගහනවා. තම තමන්ගේ භාෂාවෙන් විලාප කියන්න පුළුවන්. මොන විදියට කිව්වත් එතන තියෙන්නේ දුකමයි නේද? ශෝකෙමයි නේද? එහෙනම් ඇයි ભેද බින්නත ඇති කරගන්නේ? ඇයි තව මිනිස්සෙක් සතුරෙක් වශයෙන් පේන්නේ? ඒ මිනිසයාට දැනෙන්නේ අපිට දැනෙන දුක වේදනාව නොවේද? අන්න එහෙම වැළුවාම ලෝකේ කවදාවත් ඔබට එහෙනම් ඔබට පේන්න ඕන ලෝකේ සතුරු කියලා જાතියක් නැති බව. සතුරා ඉන්නේ අපේ මනස ඇතුලේ. සතුරා ඉන්නේ තමන්ගේ අඥාන මනසේ. ඒ අඥාන මනස ඥානවන්ත මනසක් බවට පරිවර්තනය කරගන්න නැති තාක්කල් ඔබට ලෝකයේ තුල සතුරු පෙනේ. පදුට්ට වැඩ කරන අසත්පුරුෂ මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් ඔවුන් සතුරු නෙවෙයි. අසත්පුරුෂයාට නිග්‍රහ කරන්නත් පුළුවන්. හැබැයි සතුරු නෙවෙයි. ඒ අසත්පුරුෂයාට නිග්‍රහ කරන්නේ යහපත් මිනිසෙක් වයන්. ධර්මය අවබෝධ කරගනින්. මේ භයානක සංසාර දුකට වැටෙන්න එපා. සතර පායට වැටෙන්න එපා. මේ ලද මනුෂ්‍ය ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ පරම උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක විහිළු කරන්න එපා කියලා අසත්පුරුෂයාට බයින්නේ. එහෙම නැතුව තෝට හෙන ගහලා ඵලයන්, තෝ මැරිලි වල නිරේකටම ඵලයන් කියලා නෙවෙයි. එහෙනම් පින්වතුනි අන්න බලන්න. සකල ලෝක සත්‍යයට මෙසිත පැතිරෙනකොට අන්න ඒකට තමයි මෙසිත කියන්නේ. අන්න බලන්න ලෝකේ සතුරෙක් නැහැ එදාට. සතුරෙක් ඉන්නවා නම් එතන මෙසිතක් නැහැ. කොහෙවත් සතුරෙක් නැහැ. කාටවත් සතුරුකම් කරන්නේ නැහැ. සතුරෙක් ඉන්නවා නම් සතුරුකම් කරන්න ඕන. සතුරුකම් කරන්නේ නැත්නම් එතන තියෙන මෙසිත නේද? අන්න ඒකටයි මෛත්‍රිය කියන්නේ. එහෙනම් මේ අර මොන මෛත්‍රියද කියන්නකො? කොහොමද? වාඩි වෙලා පෙර දිග වසන සත්‍යෝද පෙර අපර දිග වසන සත්‍යෝද කී ඉන්නවා. උඩබිම බල බල හතර වටේම ඉන්න සත්‍යයන්ට මෛත්‍රී කරනවා කියලා කියනවා. ඒ වුණට අර වගේ සිද්ධියක් දැක්කම ආපෝ ඔකට හෙන ගහන්න ඕන. ඔක හැඳි ගෑවිලා යන්න ඕන. ඔක උල තියන්න ඕන. ඔන්න මෛත්‍රිය වඩපු හැටි. ඔන්න මෛත්‍රිය වඩපු හැටි. ඔකටද මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය තිබුණා නම් ඒ මනුස්සයාත් සතුරෙක් වශයෙන් දකින්නේ නෑනේ. අත්තානං උපමාකත්තාන හනියන ගාතේ තමන්ව උපමාවට අරන් බලනවා. තමන්ටත් වරදින්න බැරිද එහෙම? සංසාරේ එහෙම වැරදුන්නේ නැද්ද? හරියට නිකන් සාප කරන්නේ. ඒ මනුස්සයන්ට සාප කරන්නේ උල තියන්න ඕන කියන්නේ සංසාරේ ඉඳලම පාරිශුද්ධ මනුස්සයෙක් පාරිශුද්ධ සත්වයෙක් වශයෙන් ආවා වගේ හරියට. නිර්වලමයි හිටියේ ඉන්න තරමක් කාලයක්. නිර්වලමයි පැහුනේ. පැහැෙන තරමක් කාලයක්. මහගෙදර වගේ තිබුණ නිරේ. නිරේට ගියේ එතකොට බණ දේශනා කළාද? නිරේට ගියේ මිනිසුන්ට යහපත උදා කළාද? නිරේට ගියේ අපරාධ කරගෙන නෙවෙයිද? අනන්ත සංසාරික ඉඳලා අනන්ත කාලයක් සතර අපායමයි පැහිලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ හරියට කිසිම ආකාරයකින් අපේ අතින් අකුසලයක් සිද්ධ නොවෙච්ච ආකාරයට. අන්න බලන්න ඒ නිසා සාප කරනවා අපි. හරියට අපි පාරිශුද්ධයි. අපි නම් ඔහොම කරන්නේ නැහැ. අපිට එහෙම වෙලත් නැහැ. අපි කරලත් නැහැ. තොපි නම් මහා පව්කාරයෝ තොපිට හෙනම ගහන්න ඕන. උල තියන්න ඕන කියලා මොනතරම් පිරිහිලාද ඥානින්. බෞද්ධයෙක් වුණා නම් මුළු ලෝකයාටම මිතුරෙක් වෙනවා. සතුරෙක් කියලා නෑ මධ්‍යස්ථ සිත උපේක්ෂාවෙන් යුක්තව අපිට බලන්න පුළුවන් ඉන්න ඕන. සතුරා ලෝක සම්මතේ සතුරා මිතුරා කියලා නම් කරන සියලුම දෙනා දිහා අපට උපේක්ෂාවෙන් බලන්න පුළුවන්කම තියෙන්න ඕන. උසාවියක් ඉස්සරහා නම් අර විත්තිකාරයයි පැමිණිලිකාරයයි කියන දෙන්නම දිහා උපේක්ෂාවෙන් බැලීමේ හැකියාව තියෙන්න ඕන. ඕනෑම මිනිසෙට ඕනෑම මොහොතක වර්ධින්න පුළුවන් ධර්මාභෝධය නැති කෙනෙක්ට විශේෂයෙන්ම වර්ධින්න පුළුවන් ධර්මාභෝධය ඇති අයටත් වර්ධින්නේ නැද්ද? අඩු වැඩි වශයෙන්. ධර්මාභෝධය ඇති අයටත් වර්ධිනවා නම් අනේ ධර්මාභෝධය නැති මිනිසයන්ට කොච්චර වර්ධින්න පුළුවන්ද? එහෙනම් ඒ බඳු මිනිසයන්ට සාප කිරීම කියන්නේ ධර්මයේද? අධර්මයේ. නිසා අන්න ඒකයි කියන්නේ බෞද්ධයා කියන්නේ එයාට නෙමෙයි. එහෙනම් විලාපය දුක විලාප කියමින් හැඬීම කියන එක එක මිනිසෙට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. වැඩි ඕනේ සත්තුන්ටත් තියෙන එක. අපි දැකලා තියෙනවා සත්තු පවා ඒ අසරණ සත්තු පවා තමන්ගේ දරුවෝ මැරිච්ච වෙලාවල තමන්ට හානියක් වෙච්ච වෙලාවක හඬනවා විලාප කියනවා. නමුත් ඔවුන්ගේ භාෂාවෙන් ඒක කියන්නේ. ඒ නිසා අපිට ඒ වචන තේරෙන්නේ නැති නිසා අපි දන්නේ නැහැ ඔහු මොකද්ද කියන්නේ කියලා. ඒ සත්‍යොත් හඬා වැළපෙන. එහෙනම් පරිදේවනා කියන්නේ විලාප කියන එක. විලාප ගහන. ආදී විලාප කියමින් අඬනවා. පරිදේව කියන්නේ. ආදේව පරිදේව. ආදේව කියන්නේ විලාප කීම. පරිදේව කියන්නේ විලාප කියමින් හඬා වැළපීම.
දිගටම හඬා වැළපෙනවා. නිර දෙකක් තියෙනවා සංජීව සංඝාතේ කාල සූත්‍රයේ රෞරවය, මහා රෞරවය. රෞරවය මහා රෞරවය කියලා. ධර්මයේ දක්වලා තියෙනවා මේ රෞරව කියන නිරය තනිකරම ගිනි නිරයක්, ගිනියම් නිරයක්. මේ නිරේ යට තනිකරම තියෙන ගිනියම් පොළොවක්. මේ නිරේ වටේට තියෙන ගිනියම් බිත්ති. මේ නිරේ සත්‍යය පහළ වෙන්නේ අර ගිනියම් වෙච්ච බිත්තිය ඇලිලා. අතිශය භයානකයි. ගිනියම් වෙච්ච නිර බිත්තිය ඇලිලා මේ නිර සත්‍යය උපදිනවා. උපපාතිකව. යටිනුත් ගින්දර, උඩිනුත් ගිනිදැල්, යටිනුත් ගිනිදැල්, බිත්තිය වටේ හාත්පසේ තියෙන මහා ගිනියම් වෙච්ච පොළොවක්, බිත්ති ඒවැනුත් දැවෙනවා. ඒ මදිවට කාරම් වාතය, ඊයම් වාතය අර ලෝහ උණු වෙලා හමන වාතය. ඒ කාරම් වාතයත් හමනවා. මේ සෑම සීල ආකාරයකින් මේ සත්‍යය දැවෙනවා. යට පවතින ගින්දරනුත් දැවෙනවා, ගිනිදැල් වලිනුත් දැවෙනවා. උඩින් මතුවන ගිනිදැල් වලිනුත් දැවෙනවා. හාත්පස පවතින මහා ගිනියම් වෙච්ච ගිනියම් පොළවෙන් ගිනියම් බිත්ති වලිනුත් දැවෙනවා. කාරම් වාතයනුත් දැවෙනවා. මොනම ආකාරයකටවත් සැනසීමක් නැහැ. මෙන්න මේ රෞරව කියන නිරේ ඉන්න සත්‍යය කෑ ගහන විලාපය නැත්තම් ඒ නගන විලාපය මහා රෞරව කියන ඊට පහලින් පිහිටලා තියෙන නිරේට ඇහෙනවා. ඊට පහලින් නිර පහලට පිහිටලා තියෙන්නේ සංජීව උඩම නිරේ යටම අවීචිය. එතකොට රෞරව නිරේ ඉඳන් කෑ ගහනකොට මහා රෞරව නිරේට ඇහෙනවයි සද්දේ කියලා ධර්මයේ දක්වලා තියෙනවා. එතකොට මේ නිර දෙක අතර විශාල දුරක් තියෙනවා. එක ළඟම තියෙනවා නෙමෙයි. විශාල දුරක් තියෙනවා. නමුත් එච්චර දුරක් තිබිලත් අර රෞරව නිරේ ඉන්න සත්තු කෑ ගහන සද්දය, නිර සතුන් කෑ ගහන සද්දය මහා රෞරව නිරේට ඇහෙනවා. මොනතරම් විලාපයක්ද? පරිදේවනා කියවහම අපිට මේ මතක් වෙන්නේ මේ එදිනෙදා ජීවිතේ කවුරු හරි අත්තමුත්තා කෙනෙක් මැරිලා එහෙම නැත්නම් ඔය ගෙදරක කවුරු හරි මලහම මිනිසොය හඬා වැළපෙන එක. ඊට වඩා කොච්චර භයානක වැළපීමක් මේ සංසාරේ පවතිනවද? මිනිසුන්ට ගෝචර වෙන්නේ හැමතිස්සෙම Taman දැක්ක දේ විතරයි. ඒ ගැනයි සිහි වෙන්නේ. නමුත් අපි නොදැක්ක, නොදන්නා තලවල කොච්චර විලාපයන් පවතිනවද? කොච්චර ලෝසතුන් මේ වෙලාව විලාප ගහනවද? ඔබට මේ ශ්‍රී සද්ධර්මය ඇහෙනවා. ඔබ මේ ශ්‍රී සද්ධර්මය අහලා සැනසීමෙන් ජීවත් වෙන මේ මොහොතේ. නමුත් මේ භයානක සංසාරේ කොච්චර නිර්වල, කොච්චර සතර අපාවල සත්‍යෝ මේ වෙනකොටත් විලාප ගහමින් කොච්චර කෑමරු දෙනවද? සියක් කෝටියක් සක්වලි සත්‍යෝ මොනතරම් දුකකටපත් වෙලා විලාප කියනවද මේ ආස්වාද හේතු කරගෙන? මොනතරම් වැළපෙනවා කියලාද ඔබ හිතන් ඉන්නේ? අද අපේ දැන් මේ මනුස්ස ලෝකේ ගත්තත් මනුස්ස ලෝකේ අපිට නොපෙනෙන, ඒ කියන්නේ අපි දන්නේ නැති ඈත රටවල් තියෙනවා. ඒ රටවල් වල පවා ඒ කියන්නේ මේ අපවට හැම තැනම අපි හැමතිස්සෙම කල්පනා කරේ අපිට මේ පේන ටික විතරයිනේ. දැන් අපේ මේ සමාජයේ අපි මේ විලාපය කියලා කිව්වහම විලාප ගහසමින් අඬනවා කියලා කිව්වහම අපිට සිහි වෙන්නේ අපි දැකලා තියෙන දෙයක්. කවුරු හරි විලාප ගෙමින් අනේ අයියෝ බුදු අම්මේ කී අඬනවා. ඊට එහාගේ විලාප කොච්චර තියෙනවද මේ ලෝකේ? තිරිසන් සත්තු කොයිතරම් විලාප දෙනවද? අර චුන්දසූකරයා ඌර මරන්න කලින් ඌරන්ව ගැට ගහලා කණුවල පොළු වලින් ගහනකොට ඒ සත්තු කොයිතරම් කෑ ගහලා තියෙනවද? ජේතවනාරාමයටත් ඇහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දිත් ඌරු කෑ ගහන සද්ද ඇහිලා තියෙනවා මර බියෙන්. කොච්චර විලාප දුන්නද? අවසානයේ චුන්දසූකරත් එහෙම විලාපයක් ගසමින්මයි මැරුණේ. එහෙනම් බලන්න කොයිතරම් විලාප කෑමුරු දින සතුන් ඉන්නවද මේ ලෝකේ? මොනතරම් ඉන්නවද? අපි මේ ඉන්නේ මේ ශුද්ධ නගරේ මේ පූජා භූමියේ මේ අපාවටම තියෙනවා මහමෙවුනා උද්‍යානය. මේ මහමෙවුනා උයනේ නොඑක් ඉන්නව රැයට සත්තු වඳුරු රිලව්. බොහෝ දවස්වල අපට ඇහෙනවා එළි වෙනකන් ඒ අසරණ සත්තු අඬන විලාප දෙන. මොනව කරන්නද? එළි වෙනකන් කෑ ගහනවා අඬනවා මොකක් හරි දුකක් ජීවිතේ. මොකක් හරි ව්‍යසනයක් නිසා, ශෝකයක් නිසා නිසතාඬන්නේ. නමුත් අපිට පිහිට වෙන්න විදිහක් නැහැ. ඒ ඝන කලුවරේ ඒ ගස්වස්සේ හැංගිලා ඕන් හඬා වැළපෙන වෙලි වෙනකන්. මේ අවට ලෝකේ කොච්චර සත්තු හඬනවා වැළපෙනවද? පෙරේතයෝ මොනතරම් හඬා වැළපෙනවද? කනට ඇහුන් නැති වුණාට. පෙරේතයෝ අප්‍රමාණ විදිහට හඬා වැළපෙනවා මොහොතක් පාසා.
අපි විලාපය කියලා මොකක්ද දැක්කේ? අපේ ජීවිතවල තියෙන විලාපය විතරයි. ඊට එහා ගිය මහා සාංශාරික මරණීය විලාපයක් අපට ඇහෙනවා මේ ධර්මයේ තුලින්. අන්නේ විලාපයට කන් දෙන්න. එතකොට පෙනී ආස්වාදයේ මහා භයංකාර බව. සකල ලෝක සත්‍යයම විලාපයක් නගමින් හඬා වැළපෙනවා නම් ඒ සියල්ලට හේතුව කාමයේ ආස්වාදය. මෙලවත් පරලොවත් දුක උරුම කරලා දුන්නේ ওই කාමයේ ආස්වාදය. එහෙනම් අන්නේ අර්ථයෙන් දකින්න ඕන ධර්මය අන්න එතකොට පේනවා මේ පරිදේවනා කියන්නේ මොන වගේ ස්වභාවයක්ද කියලා. නැත්තම් මේ මිනිස්සු හඬා වැළපෙන එකක් ගැන විතරක් අපිට සිහි වෙනව හැමතිස්සෙම. ඊට එහා ගිහිල්ලා මේ සංසාර සත්‍ය කොච්චර වැළපෙනවද පින්වතුනි? මොහොතේ මාළු කොච්චර හඬා වැළපෙනවද? ඔය මොහොතේ ඔය තියෙනවා විශාල අර දැල් දාලා මාළු ගොඩට ගන්නවා නේද? ගොඩට ගත්තාම මේ සත්තු කොච්චර වැළපෙනවද? අහලා බලන්න ඕන නම් ගිහිල්ලා ඔය වැල්ලේ ඉන්න අයගෙන් ඒ අය කියයි මාළු හඬනවා වැළපෙනවා. කොච්චර වැළපෙනවද මේ සත්තු? මැරෙනකම්ම වැළපි දුක් විඳිනවා. එහෙනම් මේ භයානක සංසාරේ පරිදේවණය ඒ කියන්නේ මේ හඬා විලාප කියමින් හඬා වැළපීම විතරයිම නිතිබිලා තියෙන්නේ. හැම තැනම තියෙන එක. දැන් සතර අපාය ගත්තොත් සතර අපායේ වැඩිපුරම තියෙන්නේ මොකක්ද? ඔය හඬා වැළපීමනේ. හැම තිස්සෙම සතු hina වෙන්නේ නැහැනේ හඬා වැළපෙන එකනේ හැම තිස්සෙම කරන්නේ. නිර සතුන් හැම තිස්සෙම හඬා වැළපෙනවා. අසුරයෝ හැම තිස්සෙම හඬා වැළපෙනවා. ප්‍රේතයෝ හැම තිස්සෙම හඬා වැළපෙනවා. තිරිසන් සතු බොහෝ විට හඬා වැළපෙනවා. බොහොම කලාතුරකින් තමයි තිරිසන් සතේට සතුටින් ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ අහිංසක සතේට. නැත්තම් අතිශය බහුතරයක් සත්‍යෝ හඬා වැළපෙනවා කුමක් නිසාද? කුමක් කාරණ කොටගෙනද? මේ ආස්වාදයේ කාමයේ කාරණ කොටගෙන. එතන තවත් ධර්මයක් පෙන්වන්න කැමතියි. ඒ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් තවත් ගැඹුරු ධර්මයක් පෙන්වන්න කැමතියි. මෙන්න මෙහෙම. දැන් ගත්තාම මේ විලාප කියමින් හඬන්නේ විලාප කියමින් තැවෙන්නේ කවුද කියලා බැලුවාම සිතමනේ. සිතනමැති මායයමයි. එතකොට එක පැත්තකින් ගත්තාම අර විඳින දුක් වලට විපාක වශයෙන් ඔවුන්ට හඬා වැළපෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කරගත පාපයන් නිසා විපාක වශයෙන් දුක් උදා වුණා. ඒ දුක් වලට මුහුණ දෙන ගමන් හඬා වැළපෙන්න සිද්ධ වුණා. ඒක පැත්තක්. ඒක සමාජ සම්මුතිය අපිට දකින්න ලැබෙනවා. තව ගැඹුරට ගිහිල්ලා බැලුවොත් එහෙම ওই හඬා වැළපීම ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. අන්න එතකොට පේනවා තවත් ධර්මයක්. මොකද්ද? සිතනමදි මායя තමයි මේ හඬන්නේ. එතකොට සිතනමදි මායя හඬන්නේ ඇයි මේ? කුමක් නිසාද කියලා බැලුවොත් ආස්වාදය අහිමි වීම නිසා. එක පැත්තකින් ආස්වාදය අහිමි වීම නිසා අඬනවා. අනිත් පැත්තෙන් බොරදියේ මාළුවෙක් බා ගන්න අඬනවා. මොකද දැන් ඒ වගේ වෙලාවක හඬා වැළපෙන එක තුලත් මොහ සංකාරය වැඩිනවා. ඉතින් එහෙනම් මායя බලන්නේ හොඳින් හෝ නරකින් සැප දුක කියන දෙපාර්ශවයේදීම සැප වුණත් එකයි දුක වුණත් එකයි දෙකේදීම මායя බලන්නේ මොකද්ද කරන්න? කර්මය රැස් කරගන්න. සැප වුණත් මායයට හොඳයි දුක වුණත් මායයට හොඳයි. අදුක්කම සුඛය වුණත් මායයට හොඳයි. ඔය තුන් ආකාරයටම මායя කර්මය රැස් කරගන්න එකයි සිද්ධ කරන්නේ. එහෙනම් එක පැත්තකින් අර ආස්වාදයේ අහිමි වුණා කියලා හඬා වැළපෙන ගමන්ම අනිත් පැත්තෙන් මෝහ සංකාරයක් වර්ධනය කරගන්නවා. එහෙනම් හැම පැත්තෙන්ම මායя කරන්නේ කර්මය රැස් කරගන්න එකමයි. ඒ කියන්නේ මායයට දුක වුණත් එකයි සතුට වුණත් එකයි මායයට ඕන කර්ම විතරයි. සමහර මිනිස්සු ඉන්නවා නේද? ඇයි බිව්වේ? කසිපුකාරයෙක් ඉන්නවා. ඇයි බිව්වේ? සතුටට. මොකද? අද පාඩි ගත්තා. සතුටුයි. ඒකයි බිව්වේ. ඊළඟ දවසේ හම්බ වෙන කසිපුකාරයා අද මොකෝ බිව්වේ? දුකයි. ඇයි ඒ? ගෙදර නෝනත් එක්ක රණ්ඩු වුණා. ඉතින් ඒ නිසා දුක නිවා ගන්න කසිප් බිව්වා. ඊළඟ දවසේ හම්බ වෙනවා. කසිපුකාරයා. අද මොකෝ බිව්වේ? අද දුකත් නැහැ සතුටක් නැහැ ජොලියට බිව්වේ. ඒ කියන්නේ විශේෂයෙන් සතුටකුත් නැහැ විශේෂයෙන් දුකකුත් නැහැ. ඉතින් අපි මේ ඉන්න ටිකේ හොඳින් ඉන්නවනේ. එහෙම හිතාගෙනයි බිව්වේ. බලද්දි මේ මිනිහට බොණ්ඩ 아무තු හේතුවක් ඕනේ. දුකටත් බොනවා සතුටටත් බොනවා දුක සැප අතර මිශ්‍රණයටත් බොනවා. හැම විදිහටම බොනවා. මේ මිනිහව බොන එකෙන් නවත්තන්න බෑ. සිත නැමැති මායя මුනිව හැසිරින් සතුටටත් බිව්වා දුකටත් බිව්වා
උපේක්ෂාවටත් බිව්වා. මාර්යා මොකද කරේ? සතුටටත් කර්ම රැස් කරගත්තා, දුකටත් කර්ම රැස් කරගත්තා, උපේක්ෂාවටත් කර්ම රැස් කරගත්තා. අවසානයේ මාර්යා තමයි ජයගත්තේ. එහෙනම් හැම විදිහටම මාර්යා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අර අඬන්නේ වැළපෙන්නේ කවුද කියලා බැලුවොත් ඒ කවුරුවත් නෙවෙයි මාර්යාමයි. ඒ නිසායි ආර්ය ශ්‍රාවකයෝ හඬන වැළපෙන්නේ. දැන් යම් කිසි ප්‍රිය කරන කෙනෙක් තමන්ගේ ජීවිතෙන් ගිලිහි ගියොත් අනාර පෘථග්ජන මොනතරම් භයානක විදිහට අඬනවද? තමන් දැඩිව ප්‍රිය කරන කෙනෙක් මිය ගියොත් එහෙම අඬනවා සති ගානක් සමහරට අඬනවා. සති ගානක් අඬනවා. ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? ඉස්සරහෙන් ෆොටෝ එකක් තියාගෙන බල අඬනවා. මාසයක් දෙකක් යනකම් අඬනවා. ඊට පස්සේ අර ඒ මියගිය පුද්ගලයාගේ වස්ත්‍ර, පොතපත, දුරකථන මේවා අතපත ගා අඬනවා. මාස ගානක් යනකම් අඬනවා. අන්න බලන්න. එතකොට කවුද මේ අඬලා තියෙන්නේ කියලා බැලුවාම අවසානයේ පේනවා මේ මාර්යාම තමයි අඬලා තියෙන්නේ. මාර්යාට දැන් අර අපි හිතන්නේ දැන් ඒ කෙනා මියගිය නිසා අඬනවා කියලා. දැන් අපි මේක ගැඹුරු දෙයක් සියුම් තැනක් බලන්න ඕන. දැන් අපිට හිතෙන්නේ දැන් මෙයා මියගිය නිසායි මේ අඬන්නේ කියලා. නෑ ඒක නෙවෙයි මේ. මියගිය මිනිහට දැන් ආයේ පණෙන්නේ නෑනේ ඇඬුවා කියලා. හොඳටම දන්නවනේ සිත ඒක. එහෙනම් මොකටද මේ අඬන්නේ? දැන් අඬන්නේ මියගිය නිසා නෙවෙයි. දැන් අඬන්නේ ඒ සිදුවීම තේමා කරගෙන ඒකෙන් කර්මයක් රැස් කරගන්න. මියගිය මිනිහා වෙනුවෙන් ඇඬුවා කියලා පණෙන්නේ ආයි කොච්චර ඇඬුවත්. එහෙනම් අඬලා තේරුමක් නැහැ කියලා දන්නවා. හොඳටම දන්නවා. එහෙනම් අඬන්නේ ඇයි? අන්නර අතීත නාම ගෝත්‍ර පරීක්ෂා කර කර මාර්යා මේ වැඩේ කරන්නේ. අනේ බලන්නකෝ ඒ කාලේ මෙහෙම වුණා, අරහෙම වුණා, මාත් එක මෙහෙ ගියා, අරහෙ ගියා, මෙහෙම වුණා, අරහෙම වුණා. අනේ මතකේ අනේ මට තාම මතක් වෙනවා අනේ එදා මෙහෙම වුණා අනේ මෙහෙමයි එදා මගේ දිහා මෙහෙම බැලුවා අරහෙම වුණා කිය දැන් අර අතීත නාම ගෝත්‍ර සිහිපත් කර කර ඒවා අවුස්ස මාර්යා අඬා වැළපෙනවා අපි හිතන්නේ මේ දුකට කියලා නෑ සතුටට මාර්යාට දුකක් කියලා ගන්න නෑ හොඳට මතක තියාගන්න මාර්යාට සතුටත් සතුටයි දුකත් සතුටයි උපේක්ෂාව සතුටයි තුනම මාර්යාගේ සතුට හොඳට මතක තියාගන්න අපිට තමයි ඔය දුක සැප උපේක්ෂා කියලා තුනක් තියෙන අඥානකම නිසා. මායයට තියෙන සතුට විතරයි. මායාවේ සතුට මොකද්ද? සංසාරේ පැවතීම. නිසා මායя නොකරන දෙයක් නැහැ පැවැත්ම දිසා. නිසා පින්වතුනි මේ භයානක සංසාරේ අපි නුවණින් දකින්න ඕන මේ ලෝක සත්‍ය මොනතරම් හඬා වැළපෙනවද මේ කාමී ආස්වාදේ කරනකොටගෙන. ඒ නිසා භාගතුන් වහන්සේ අපිට දේශනා කරනවා මේ ආස්වාදේ පරිදේවේ වශයෙන් දකින්න. හඬා වැළපීම වශයෙන්ම දකින්න. ආස්වාදේ නිසා නම් හඬා වැළපෙන්න සිද්ධ වෙන්නේ ආස්වාදේ හඬා වැළපීම වශයෙන් දකින්න. එතකොට ආස්වාදේ කියන්නේ හැඬීමක්, වැළපීමක්, විලාපයක් වශයෙන් දකින්න. එතකොට අන්න ආස්වාදේ කෙරෙහි තියෙන ඡන්ද රාගය පහ වෙලා යනවා. ඒ විදිහට පරිදීවේ ගැන අපි දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් මේ වටිනා ගාථාවක් කාමේසු ගිද්ධා පසුතා පමුල්හා අවදානියාතේ විසමේ නිවිට්ටා දුක්ඛු පනීතා පරිදේවයන්ති කිංසු භවිස්සාම ඊතෝ චුතාසි මේ ගාථාවෙන් දේශනා කරන අර්ථය මොකද්ද කාමේසු ගිද්ධා පසුතා පමුල්හා අවදානියාතේ විසමේ නිවිට්ටා ඒ කියන්නේ මෙන්න මේ කාමයන්හි ගිජු වෙච්ච කෙනා මේ හැකන නාසය දිව ශරීරය මනස පිනවීමේ ගිජු වෙච්ච කෙනා මේ ආස්වාදයේ ගිජු වෙච්ච කෙනා කාමේසු ගිද්දා ගිද්දා කියන්නේ ගිජුකම කාමයන්හි ගිජුකම ඇත්තා පසුතා පමුල්හා එයා මෙන්න මේ පමුල්හා කියන්නේ මහා මුලාවකටපත් වෙනවා එයා මහා මුලාවකටපත් වෙනවා පමුල්හා කියන්නේ මහා මෝහය මහා මුලාවකටපත් වෙනවා අවදානියත විසමිනි විට්ටා එයා නොදැනීම මේ විසම ධර්මයන්හි පිහිටනවා විසම ධර්මයන් කියේ කාමයන් පාප ධර්මයන්හි පිහිටනවා කාමයේ ගිජු කෙනා මහා මෝහයකට මහා මුලාවකටපත් වෙනවා මේ මහා මුලාවකටපත් වෙලා මෙයා විසම ධර්මයන්හි පිහිටනවා ඒ කියන්නේ පාපයන්හි පිහිටනවා දුක්ඛූපනීතා දුක්ඛ උපනීතා කියන්නේ දුකටම ලං වෙනවා පරිදේවයන්ති හඬා වැළපෙනවා කිංසු භවිසාම ඊතා චුතාසේ ඒ කියන්නේ මොකද්ද
අවසානයේ හඬන්නේ කොහොමද දන්නවද? අනේ අපි කරගත්ත දේවල් වලට කොහෙට යන්න වෙයිද දන්නේ අයියෝ මොනව වෙයිද දන්නේ නේද? අර මිනිස්සු වඳිනකොට සෑයට බලාගෙන ඉන්නකොට හිතෙනවා මේ මිනිස්සු නම් සෑයට වැඳලා නිවනට යයි අපි කොහෙට යයිද දන්නේ නැහැ කියලා. එහෙමත් හිතෙනවා. එහෙම හිතච්ච කතාවක් ගැන අහලා තියෙනවා. මම ඉතින් ඒ කතාව කියන්න යන්නේ නැහැ මේ වෙලාවට. වැඩක් නැති නිසා. වැඩක් නැති නිසා නෙවෙයි. ඉතින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න පුළුවන් නිසා. ඉතින් ඔන්නෝගයි ඇත්ත. ඒ කියන්නේ පව් කරන ජනයා හැමතිස්සෙම හිතින් තැවි ජීවත් වෙනවා. මං කොහෙට යයිද දන්නේ නැහැ මරණින් පස්සේ. මොකක් වෙයිද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කාමේසු ගිද්දා පසුතා පමුල්හා අවදානියතේ විසමි නිවිට්ටා. අන බලන්න. සිත দমনය කරගන්න බැරුණ ධර්මය ඇහුවේ නැති නිසා. ඒ නිසා තමන්ගේ මනස තමන්ට පාලනය කරගන්න බැරි වුණා. ඒ නිසා පාප ධර්මයන්හි නිරත වුණා. මොකක්ද ඒකට හේතුව? මේ කාමයේ කෙරෙහි තියෙන ගිජුකම. කාමයේ කෙරෙහි තියෙන ගිජුකම වර්ධනය වෙන්න මේ පුද්ගලයා මහා මෝහයෙන් යුක්ත මහා මුලාවටපත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. එදාට ඔහු නොදැනීම පාප ධර්මයන්හිම නියැලෙනවා. දස අකුසලේම නිරත වෙනවා. පංච දුෂ්චරිත නිරත වෙනවා. දුක්ඛෝපනීතා පරිදේවයන්ති. ඔහු දුකටම ලං වෙනවා. මොහොතින් මොහොත දුකටම ලං වෙනවා. හඬා වැළපෙන්න ඔහුට සිද්ධ වෙනවා. කිංසු භවිසාම ඊතෝ චුතාසේ. අනේ අපි මරණට පස්සේ කොහේ යයිද? කොයි වගේ අපායකට යයිද? සතර අපායට යයිද? නරකාදියට යයිද කියලා හඬා වැළපෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයේ ආනිසංස. ඔය තියෙන කාමයේ ආනිසංස. ගිජු වී කාමයේ පමාවී අස්සාදේ. තේ ගාතාවේ තේරුම කාමයේ සුගිද්දා පසුතා පමුල්හා අවදානියාතේ විසමේ නිවිට්ටා දුක්ඛෝපනීතා පරිදේවයන්ති කිංසු භවිසාම ඊතෝ චුතාසේ. ඒකේ සිංහල අර්ථය අපි කිව්වොත් එහෙම දැන් මම ප්‍රකාශ කළේ සිංහල අර්ථය තමයි. තවදුරටත් ඒක පැහැදිලි කළොත් ගිජු වී කාමේ පමාවී අස්සාදේ අනුවන දනාලව නියැලති විසම පාපේ දුකට මේ ලංවීම වැළපීම හුරු සිතේ වැළපෙති නිතර සිහි කරමින් මරණින් පසු ජීවිතේ. ඔන්නෝක තමයි වෙන්නේ. ගිජු වී කාමේ පමාවී අස්සාදේ. කාමයට ගිජු වෙලා ආස්වාදේ ආස්වාදේ ප්‍රමාදයටපත් වෙලා අනුවන දනාලව නියැලති විසම පාපේ. අඥාන ජනියා මේ ලෝකේ විසම පාපේ නියැලෙනවා. පව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. දෙපාරක් හිතන්නේ නැහැ. එකපාරයි හිතන්නේ. ඒ කියන්නේ මම මේ වැරද්ද කළොත් එහෙම මට මේකෙන් හානියක් වෙන්න පුළුවන්ද? මේක මට අනාගතේ දුක පිණිස පවතින්න පුළුවන්ද? එහෙම හිතන්නේ නැහැ. අන්න ඒකයි අනුවන දනා කිව්වේ. දුකට මේ ලංවීම වැළපීම හුරු සිතේ. මොකද සංසාරේ ඉඳලම හුරු වෙලා තියුනේ වැළපීමමයි සිතට. මේ තුච්ච නින්දේ සිත වැළපීමයි ආවේ. මොකද මේ සංසාරේ පුරාම කොරණ තරමක් කරේ අසමජ්ජාතිමයි. අසමජ්ජාති වැඩමයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පැහැදිලිව අපිට සංසාරේ ලොකුම පැත්ත සතර අපායයි කියලා. මහ පොළොව හා සමානයි සතර අපායයි. සුගතිය නියපොත්තට ගත්ත පස් ටික හා සමානයි, දූවිලි ටික හා සමානයි. එහෙනම් සංසාරේ ඉඳලම කරලා තියෙන්නෙම පුළුවන් තරමක් කරලා තියෙන්නෙම අකුසලයන්හි නිරත වීම. පාප ධර්මයන්හි නිරත වීම. ඒ නිසා වැළපීමමයි හොඳටම හුරු හිතට. දුකට මේ ලංවීම වැළපීම හුරු සිතේ. වැළපිති නිතර සිහි කරමින් මරණින් පසු ජීවිතේ. හැමතිස්සෙම සිහි වෙනවා මරණින් පස්සේ මොනවා වෙයිද? මෙහෙම ජීවත් වෙලා කොයි ලෝකෙට යයිද? ඒ නිසා තමයි කවුරු හරි මරණය කියද්දිත් බය ඇති වෙන්නේ. මොකද තමන් ප්‍රමාදයටපත් වෙලා ජීවත් වෙන නිසා. ආර්ය ශ්‍රාවකයෝ මරණයට තුට්ටුවක් තරම්වත් බය අංශු මාත්‍රක බයක් ඇති වෙන්නේ නැහැ. තුට්ටුවක් තරම්වත් මායින් කරන්නේ නැහැ මරණය ආර්ය ශ්‍රාවකයා. එයාට තියෙන එකම දේ තමයි ආර්ය භාවය පූර්ණ වුනේ නැත්නම් ඒ උදෙසා ජීවත් වීමේ අපේක්ෂාව විතරයි. එච්චරයි ඔහුට තියෙන්නේ. අරිහත් ඵලයේ පූර්ණ කර ගැනීම පිණිස මඟ වඩන ආර්ය ශ්‍රාවකෙක් නම් ඒ උතුම් වූ ආර්ය භාවය පූර්ණ කර ගැනීම උදෙසා ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැරෙන්න. නොමැරේවා මරණයෙන්, ඒ කියන්නේ මරණයට තියෙන බය නිසා නොමැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා නෙවෙයි. එයාට ආර්ය භාවය පූර්ණේ කරගන්න මේ ජීවිතේ වටිනවා. ඒ නිසා එතෙක් ජීවත් වුණා නම් ඇති. එතෙක් ජීවත් වුණා නම් ඇති කියන්නේ ඊපස්සේ මලා ඊට පස්සේ ඔක්කොම ඉවරයි මගේ වැඩේ වුණානි. අනිත් තවන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ කියන එක නෙවෙයි. අවම වශයෙන් අඩුම තරමේ ආර්ය භාවය පූර්ණ කරගන්නකම්වත් ජීවත් වෙන්න තිබුණා නම් ඇති. එතනින් පස්සේ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ සාකල්යෙම ලෝක සත්‍ය වෙනුවෙන්. අසරණ ලෝක ජානියා වෙනුවෙන් තමයි එතනින් එහා පැත්තට ජීවත් වෙන්නේ. ඒ ආර්යහතුන් වහන්සේ බුදුන් වහන්සේට එතනින් එහා පැත්තට ජීවත් වෙලා කරන්න දෙයක් නැහැ වෙන. එහෙනම් ආර්ය ශ්‍රාවකයාට මරණය නිසා එසේ බය හටගන්නේ මක් නිසාද?
ආර්ය ශ්‍රාවකයා සෑම විටම මේ මරණය ජය ගන්න මාවතේ ගමන් කරන කෙනෙක් නිසා. එයා අමරණීය වෙන කෙනෙක් නිසා. එයාට මරණය ගැන බය ඇති වෙන්නේ. එහෙනම් මරණය ගැන බය ඇති වෙන්නේ කාටද? ප්‍රමාද පුද්ගලයාට හැමතිස්සෙම. ප්‍රමාද පුද්ගලයාට දැන් මැරෙනවා කිව්වොත් මල මුත්‍ර පිට වෙන වස්තරේ. ඒ තරම් භයක් ඇති වෙනවා. මරණ භය. මොකද ඇත්තටම මරණ භය ඇති වෙන්නේ උහුට මැරෙනවා කියන දේ සිහි වෙන්න නිසා නෙමෙයි. මැරිලා යන්නේ කොහෙටද කියලා සිහි වෙන්න නිසා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුවේ. බොහෝ ජනයා වැළපෙන්නේ කොහොමද? හැමතිස්සෙම වැළපෙන්නේ කොහොමද? කිංසු භවිස්සාම ඊතෝ චුතාසේ. අනේ මරුණාට පස්සේ චුතු වුණාට පස්සේ කොයි ලෝකේ යයිද අපි? මොනවා වෙයිද? කියලා තමයි හැමතිස්සෙම වැළපි ජීවත් වෙන්නේ. එහෙනම් අන්න බලන්න වැළපෙන්න සිද්ධ වෙන විදිහට කරුණ රැස් කරගත්ත කෙනාටයි වැළපෙන්න එසේ සිද්ධ වුණේ මොකද්ද කරුණ? කාමයේ ආස්වාදේ. කාමයේ ආස්වාදේ ලං කරගත්ත කෙනාට කාමයේ ආස්වාදේ සැපයි කියලා වැළඳගත්ත කෙනාට තමයි මෙහෙම වැළපි ජීවත් වෙන්න සිද්ධ වුණේ. මොකද ඒ කාමයේ ආස්වාදේ නිසානේ ඔය කරපු ඔක්කොම පව වැඩි කරේ. දස අකුසලයේ මිදුනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කාමයට පාපය කියන නමත් යොදන්නේ. මොකද පව් කරන්නේම පාපේ නියැලෙන්නේම කාමයේ නිසා. වෙන කිසිම හේතුවක් නැහැ පව් කරා. එකම හේතුවයි තියෙන්නේ කාමයේ විතරමයි. පව් කරන්න වෙන හේතුවක් නැත. සියලු ලෝසතුන් පව් කරන්නේ කාමයේ නිසා. තමන් තුළ පවතින කාමයේ නිසා. ආස්වාදේ හේතු කරගෙන. ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීම අරමුණු කරගෙනයි කාමයේ හැසිරෙන්නේ. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභ්‍යත්ත සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභ්‍යත්ත සෝචති. මෙහෙත් වැළපෙනවා නැත්නම් මෙහිත් වැළපෙනවා අන්තනකත් වැළපෙනවා නැත්නම් මෙලවත් වැළපෙනවා හඬනවා ශෝක කරනවා පරලොව ශෝක කරනවා. ඉද සෝචති පෙච්ච සෝචති. මෙලවත් ශෝක කරනවා පරලොව ශෝක කරනවා පාපකාරී උභ්‍යත්ත සෝචති. පව් කරන්නා තෙලොම ශෝක කරනවා. සෝ සෝචති සෝ විහඤ්ඤති. බොහෝ සෙයින් ඔහු ශෝක කරනවා. ඔහු ශෝක කරමින් වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා කියන්නේ දැකලාති අඬලාර අයියෝ අනේ බෑ කී අර වැටෙනවා කලන්තේ දාලා වැටෙනවා ආයි නැගිටිනවා ආයි වැටෙනවා මහා වෙහෙසකටපත් වෙලා ඉන්නේ. ඒක දැක්කහම බලන් ඉන්න කෙනාටත් වෙහෙසයි. දැකලාති මිනිස්සු දුක් වෙන ආකාරය ශෝක කරන ආකාරය අල්ලගන්න බෑ. අර ආකාශයට අයියෝ දෙයියෝ කිය මෙම ආකාශයට අත් දෙක දික් කර හඬා වැළපෙන ඉති ඔබ දැකලා ඇති ඕන්තරම්. ඒතකොට පව් කරන අයට තමයි මෙහෙම වැළපෙන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වැළපෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ශෝකේ ඉක්මවපු අය. මේ ශෝකේ අවසන් කරපු අය. සහ ශෝකේ අවසන් කරන මාර්ගේ ගමන් කරන අය. ඒ නිසා ඒ අය හැම වැළපෙන්නේ නැහැ. වැළපෙන්නේ මේ ලෝකේ බාලයෝ. පඬිතුයෝ වැළපෙන්නේ නැත. අන්න බලන්න. එහෙනම් මේ ශෝකේ අයිති බාලයට මිසක් පඬිතුයන් නෙවෙයි. පඬිතුයෝ මේ ශෝකය මෙසේ සිද්ධ වෙන්නේ මේ ශෝකයට හේතුව මෙන්න මේ ආස්වාදය කාමය කියලා නුවණින් දැකලා ඒ කාමී ආස්වාදයෙන් නිදහස් වෙනවා. කාමී ආස්වාදයේ ශෝකයේ වශයෙන් දැකලා. එදාට මොකද වෙන්නේ? ඒ පඬිතුයෝ මේ ශෝකයෙන් නිදහස් වෙනවා. එහෙනම් මේසේ වැළපෙන්නේ බාලයෝ. එතකොට කොහොමද වැළපෙන්නේ? සෝ සෝචති සෝ විහඤ්ඤති. ඔහු වැළපෙනවා, ඔහු ශෝක කරනවා, ඔහු වෙහෙසටපත් වෙනවා. දිස්වා කම්ම කිලිට්ඨමත්තුණු. තමන් කරපු අකුසල කර්මය දැකලා බෙහෙවින්ම ඔහු කම්පා වෙන්නේ. මේ වගේ පව් කරන ලදැයි හිතමින් තමයි කම්පා වෙන්නේ. ඒතර ලෝක සත්වය එහෙනම් අති බහුතරයක් දෙනා කම්පා වෙන්නේ තමන් කරගත්ත දේ දැකලා. දැන් ඒක තමයි කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. ඒ කියන්නේ මිනිස්සු පව් කරන්න ගත්තට පස්සේ පව් කරන ඉවක් කොනක් නැතුව, ඉවක් බවක් නැතුව හැම විදිහටම පව් කරනවා. සියලුම ආකාර දැන් බලන්න රටේ පාලකයෝ ගත්තොත් එහෙම මේ මං කියන්නේ මේ රටේ විතර නෙවෙයි ඕනම රටක වුණත් පාලකයෝ ගන්න තීරණ එක්ක පාලකයෝ හොඳටම දන්නවා මේ වගේ වැඩ කරාම මේ වගේ හැසිරුණාම මේ විදිහට කටයුතු කරාම මේ රටවැසියා දුකටපත් වෙනවා කියලා. දැන ඒකම කරනවා. අන්න බලන්න. පව් කරන තැනට වැටුනහම කෙනෙක්. ඒ කියන්නේ පාපයටම හිත ඇලුනහම ඒ අසත්පුරුෂයාට පාපයෙන් හිත නිදහස් කරගන්න බෑ.
ඒකම ඕන. මිනි මරන්න පුරුදු වෙච්ච කාට මිනි මරන්න නැතුව ඉන්න බෑ. හොරකම් කරන්න පුරුදු වෙච්ච කාට හොරකම් කරන්න නැතුව ඉන්න බෑ. කාම මිත්‍යාචාරයට පුරුදු වෙච්ච කාට කාම මිත්‍යාචාරේ නොයිදී ඉන්න බෑ. බොරු කියන්න පුරුදු වෙච්ච කාට බොරු කියන්න නැතුව ඉන්න බෑ. අන්න බලන්න. පාපයකට හිත ඇලුනොත් ලේසියෙන් ගලව ගන්න බෑ ආයෙකින්. මොකද පාපේ රහක් කොහොම විඳිනවා. ඇත්තටම ඔහු කිව්වට මායя. මායයට පාපේ තමයි මිහිරි. මොකද පාපය නිසායි මායයට මෙච්චර කාලයක් සංසාරේ පවතින්න පුළුවන් වුණේ. දැන් ලෝක සම්මතය ගත්තාමත් කුසල ධර්ම සහ අකුසල ධර්ම කියලා දෙකක් තියෙනවා. එතනින් ලෝක ධර්මයේ ලෝක සම්මතයේ කුසල ධර්ම නොහොත් සුගති ධර්මයන්ගේ පිහිටාගෙන කටයුතු කළා නම් එහෙනම් මෙච්චර දුර සංසාරික එන්නේ නැහැ. එහෙනම් සංසාරේ අනමතග්ග වෙන්නේ නැහැ. අනවරාග්ග වෙන්නේ නැහැ එහෙනම්. මොකද එහෙනම් සුගති වල කොහොම හරි බුද්ධ ධම්ම සංඝ කියන අති උත්තරීතර ත්‍රිවිධ රත්නයේ ගුණය නාමයේ පවතිනවා. එහෙමනම් කොහොම හරි කොයි විදියෙන් හරි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා හරි සත්පුරුෂයෙක් මුණ ගැහිලා හරි මාර්ගය පෙන්නනවා අඩුම තරමේ සුගතියකට නැවත ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක ඒ ධර්මය අවබෝධ කරගන්න තරම්වත් සුදුසු ආකාරයෙන් ඔහුට සුගති ජීවිතයක් උරුම කරලා දෙනවා. නමුත් සංසාරේ වැඩිම කාලයක් ඇවිල්ලා තියෙන සුගති වල නෙවෙයි දුගති වල. මොකද දුගති වල ආවහම පුළුවන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ මුණ ගැහෙන්නේ නැතුව අනන්ත කාලයක් මේ සත්‍යයෙන් හැංගිලා ජීවත් වෙන්න. සත්‍යයට මුවා වෙලා ජීවත් වෙන්න. සත්‍යයට පිටුපාගෙන ජීවත් වෙන්න. ඒ නිසා මේ තුච්ච හිත වැඩියෙන්ම නැඹුරු වෙලා තියෙන පාපේටමයි. පාපේ තමයි මේ සිතේ සතුට. පාපේ ආහාර කරගෙනයි මේ තුච්ච හිත පවතින්නේ. පාපී සිත. සමාතංගල බුදු පියාණන් හරි පාපී මායя කියලා සිතටත් ආමන්ත්‍රණය කරන වසවති මායයටත් ආමන්ත්‍රණය කරනවා පාපී මායя. පවිතු මායя කෝ සිතට. සිත නැමැති මායя හැමතිස්සෙම පවටමයි බර වෙන්නේ. හොඳට බලන්න පවට නෙමෙයිද බර කියලා සිත. දැන් ආර්ය ශ්‍රාවකයේ වශයෙන් ඔබ මේ හිත හික්මවලා දමනය කළ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන නිසා ඔබේ හිත දැන් මේ පාපයෙන් නිදහස් වෙලා ඒ ලෝකෝත්තර කුසලයටම නැඹුරු වෙලා තියෙන්න පුළුවන්. නමුත් බහුතරයක් දෙනාගේ හිත නැඹුරු වෙලා තියෙන්නෙම අති බහුතරයක් දෙනාගේ හිත නැඹුරු වෙලා තියෙන්නෙම පාපයේ දෙසටමයි. එතකොටත් දැනගන්න ඕනේ එහෙනම් බුදුරජාණන් වහන්සේ පාපය කියලා හඳුන්වන්නේ කාමීමයි. මොකද කාමයේ තමයි සියලු පාපයන්ගේ මූලය. නිසා කාමයට පාපය කියන එකයි වඩා ඥානවන්ත. එහෙනම් අන්න පව් කරපු සත්වයා අකුසල කර්මයන්හි නිරත වෙච්ච සත්වයා තමන්ගේ අකුසල කර්මයේ දැකලා බෙහෙවින් ශෝක කරනවා බෙහෙවින් වෙහෙසටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත් සෝචති සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කෙලිට්ටමත්තුනෝ කියන මේ ගාථාව දේශනා කළේ චුන්ද සෝකරයා අරබයා. චුන්ද සෝකර කිව්ව අල්ලපු ඇටේ ජේතවනාරාමයට අල්ලපු ඇටේ මස් මරන්නෙක් වශයෙන් හිටපු ඌරු මස් වෙලෙන්දා ගැනයි මේ ගාථාවෙන් දේශනා කළේ. ඒ ඌරු මස් වෙලෙන්දා නිරේට ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් භික්ෂූන්ට ධර්මයේ දේශනා කළා. මහාන මේ පව් කරන පුද්ගලයා තමන්ගේ පාප කර්මය දැකලා දෙහෙවින් සංවේගයට ශෝකයටපත් වෙලා මෙලොවදීම තැවිතවි තමයි සතර පාට යන්නේ කියලා. අන්න එකයි දැනගන්න ඕනේ. එහෙනම් වැළපෙන්න සිද්ධ වෙන්නේ මේ කාමයේ නිසාමයි. චුන්දසෝකර සත්තු මැරුවේයි කාමයේ නිසා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන්න තමයි අසරණ සත්තුන්ව මරලා උන්ගේ රීරි මාස දෙක විකුණුවේ. එහෙම විකුණලා හිතුවා Tamanට සැප උදා වෙනවා කියලා. අඥාන චුන්දසෝකර. අවසානයේ මොකද වුනේ? ඌරෙක් වගේ කෑ ගහලා මෙල්ලා නිරේකට ගිහිල්ලා වැටුණා. මැරෙන්න ඉස්සෙල්ලා සතියක් ඌරෙක් වශයෙන් ගෝත කර්ම කළා. කෑ ගසමින්. ඌරෙක් වශයෙන් කෑ ගැහුවේ. එතනින් පිණ්ඩපාතේ වැඩි භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා දැනුම් දෙනවා භාග්‍යතුන් වහන්සේ චුන්දසූකරයා මෙච්චර කාලයක් එළුවේ එළියේ ඉඳගෙන ඌරු මැරුවේ එලි මහණේ දැන් අන්න ගේ ඇතුලේ දාගෙන ඌරු මරනවා කියලා. මොකද ඌරෙක් වශයෙන් කෑ ගහන ඌරෙක් වගේ කෑ ගහනවා චුන්දසූකර ගෙදර ඥාතීන් ටික එකතු වෙලා චුන්දසූකරව ගෙට දාලා දොර වැහුවා මිනිසුන්ට පෙවුනොත් එහෙම ලැජ්ජාවක් කියලා හිතාගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළා මහාන
ඔය ඌරෙක් නෙමෙයි කෑ ගහන්නේ ඔය චුන්දසූකරයා. ඔය චුන්දසූකර අද මැරිලා මෙන්න මේ අහවල් නිරේට යනවා. යනාදි වශයෙන් ධර්මයේ දේශනා කරද්දී තමයි මේ ගාථාවත් ඔහු සම්බන්ධයෙන් දේශනා කරන්නේ. එහෙනම් අන්න බලන්න පව් කරන්නා තමයි මිලවත් පරලොවත් වැළපෙන්නේ. එතකොට එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ අපි ඉස්සෙල්ලා දේශනා කරපු ධර්මයේම නැවතත් ආයෙ සිහිපත් කරනවා. එතකොට මේ පරිදේව සම්බන්ධයෙන් යේකේචි සෝකා පරිදේවිතා වා දුක්ඛාච ලෝකස්මින් අනේක රූපා පියං පටිච්ච පබවಂತಿ ඒතේ පියේ අසන්තේ න පබවಂತಿ ඒතේ. ඒ ඉස්සරහත් අපි පැහැදිලි කරේ ඒකම තමයි. එහෙනම් මේ ශෝකයේ පරිදේවයේ පවතින කොතනද? මෙන්න මේ ප්‍රිය භාවයෙන් බැඳුණු අනේක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පවතින තැන. අනේක රූප වේදනා සංඥා සංකාර විඥාන පවතින තැන තමයි මේ ශෝකයේ පරිදේවයේ පවතින්නේ. එහෙනම් ප්‍රිය භාවයමයි ශෝකයේ පරිදේවය කියලා අපි නම් කරන්න ඕන. ආස්වාදයමයි කාමයමයි ශෝකයේ පරිදේවය කියලා අපි නම් කරන්න ඕන. එතකොට එහෙනම් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ පෙන්වා දෙනවා. එහෙනම් දැන් ඔන්න අපි සඳහන් කළා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව ගැන. දැන් මෙච්චරලා සඳහන් කරන්න යෙදුනේ ශෝක පරිදේව කියන ධර්ම දෙක ගැනයි.